ඉකෝන් ඇකවුන්ටෙන් චන්දන බණ්ඩාර සිසිජි නුගේගොඩ සිසිජිගම් පහ සමත් හෝරණ ප්‍රථමයා තුළින් ඉදිරියටම එනම් සිළු දෙනාටම ආයුබෝවන්. අපි අද සාකච්ඡා කරන්නේ හිඟකම කියන මාතෘකාව. එහෙම නැත්නම් ස්කැසිටි. මේක ආර්ථික විද්‍යාවේ තියෙන ඉතාමත්ම වැදගත් ගිණුම් මේ ආර්ථික විද්‍යා සංකල්පයක්. ආර්ථික විද්‍යාව විෂයේ තියෙන ඉතාමත් වැදගත් ආර්ථික විද්‍යා සංකල්පයක් තමයි හිඟකම කියලා කියන්නේ. එතකොට අපි හිඟකම ගැන මුලින්ම අපි එකේ අදහස ඉගෙන ගන්න තමයි හදන්නේ. හිඟකම කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපි අදහස ඉගෙන ගන්න තමයි ඉස්සල්ලාම උත්සාහ කරන්නේ. ඒක තමයි අපේ පළවෙනිම පරමාර්ථය. හිඟකම කියන්නේ මොකක්ද කියන එක ගැන ඉගෙන ගන්න. මේ ප්‍රධාන නිබන්ධනයේ පිටු අංක පෙරලගෙන යනකොට පිටු අංක 26. එතකොට මේ කවරේ මම කවර් දෙකකින් print කරා. සමහර කට්ටියන ආසාස තමන් කැමති කව page එක සහිත ටියුට් එක ගත්තේ. එතකොට මම මේ කවරේ අද ගත්තා. ගිය සතියේ වෙන අනිත් ටියුට් කවරේ සහිත ටියුට් එක ගත්තේ. එකම ටියුට් එක හරි. ඒක අර තමන් ආස කරන ආකාරය අනුව තමන්ට choice එකක් තියෙනවා. තමන් කොයි කවරේ සහිත මේන් ටියුට් එකද ගන්න කියන එක. හරි පිටු අංක 26ට යනවා. දැන් අපි හිඟකම කියන එක සාකච්ඡා කරන්න කලින් හිඟකමේ පළමුව අපි කරන්නේ නෝට් එක කියවන එක. නෝට් එක කියවලා ඊටමත් වැදගත් යයි කියන හිතන දේවල් අපි highlight කරගන්න. පළවෙනි කරන නෝට් එක කියවලා highlight කරගන්න. ඒ තුලින් අපි බලනවා යම්කිසි ප්‍රමාණයක් තේරුම් ගැනීමේ හැකියාවක් අපිට හදාගන්න පුළුවන්ද කියලා. ඊළඟට තමයි අපි මේ පැහැදිලි කිරීම කියන තැනට සම්බන්ධ වෙන්නේ. මොකද ඕනෑම කෙනෙකුට කියවලා තේරුම් ගත හැකි ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි මුලින්ම අපි ඇඟට දාගන්න ඕනේ. හරි. අපි නිකන් කියවමු. ආර්ථික විද්‍යාවේ හිඟකම යනුවෙන් අදහස් කරන්නේ ඔන්න මගෙත් එක්ක මේ නෝට් එක කියවලා අවශ්‍ය තැන් හදාගෙන යන්න. තව මම පැහැදිලි කරේ නෑ නෝට් එක කියවන එක තමයි කරන්නේ. ඊළඟට මම පැහැදිලි කරන්න පටන් ගන්නවා. ආර්ථික විද්‍යාවේ හිඟකම යනුවෙන් අදහස් කරන්නේ මිනිස් උවමනා සපුරා ගැනීම සඳහා සමාජයේ සතු සම්පත් ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් ප්‍රමාණවත් නොවීමයි. එතකොට මේකේ highlight වෙන්න ඕන වචන දෙක තමයි මිනිස් උවමනාවන් ඊළඟට සාපේක්ෂ වශයෙන් ප්‍රමාණවත් නොවීම. මේ වචන දෙක highlight වෙන්න ඕන. මේ වචන දෙක highlight වෙන්න ඕන. දැන් highlight කරගන්න වේගය මදි නම් පොඩ්ඩක් පැන්සලෙන් ඉරක් ඇඳගෙන පන්තියේ ඉවරුණාට පස්සේ highlight pen එක අරන් highlight කරගන්න. ඒක ගොඩක් හොඳ ක්‍රමවේදයක්. පැන්සලෙන් පොඩ්ඩක් රවුම් කරගෙන පන්ති ඉවරිච්චම සම්පූර්ණයෙන්ම highlight කරගන්න. ඊළඟට තමයි අපි ඊළඟට කතා කරන්නේ මෙම හිඟකම ප්‍රශ්නය පැන නගින්නේ. හරි. එතකොට මෙතන මේ නයන්නක් තියෙන එක කපලා නගින්නේ කමාව යම් දෙන ලද අවස්ථාවක මිනිස් උවමනා අසීමිත වීමත් සම්පත් ප්‍රමාණය සීමිත වීමත්. එතකොට ඔන්න දැන් අපි ඒකේ හේතුව පැහැදිලි කරගත්තා. හේතුව තමයි මෙන්න මේ හේතුව උවමනා අසීමිත වීම සම්පත් සීමිත වීම. එතකොට දැන් මුලින්ම අපි කතා කරේ නිර්වචනය කිව්වම දෙක හේතු. එතකොට ඔන්න ඔය නෝට් එකේ මුලින්ම තියෙන්නේ නිර්වචනය. ඊළඟට තියෙන්නේ හිඟකම ඇතිවීමට බලපාන හේතු. ඊළඟට ඉතුරු කරුණු වල තියෙන හිඟකමේ ලක්ෂණ. එතකොට මේ හිඟකමේ ලක්ෂණ අනිවාර්යයෙන්ම මේ නිර්වචනයට එකතු කරලා ලියන්න ඕනේ ලියනකොට. හරි නිර්වචනයක් ලියනකොට හිඟකමේ නිර්වචනයක් ලියනකොට මේ හිඟකම තුල තියෙන අනිකුත් කරුණුත් ලියන්න ඕනේ. ඒක අවශ්‍යම කරුණ. ඊළඟට කියනවා මෙහිදී හිඟකම යනුවෙන් අදහස් කරන්නේ දිලුඳුකම නෙවෙයි. මොකද දිලුඳුකම නෙවෙයි කියලා කියන්නේ දුප්පත්කම නෙවෙයි. දිලුඳු පුද්ගලයන්ටයි ධනවත් පුද්ගලයන්ටයි මේ දෙගොල්ලොන්ටම හිඟකම තියෙනවා. තව මම පැහැදිලි කරේ නෑ නෝට් එක කියවන එක විතරයි කරන්නේ. ඊළඟට මම පැහැදිලි කරන්න පටන් ගන්නවා. හරි. ඊළඟට කියනවා හිඟකමක් නොමැති සමාජයක කිසිදු ආර්ථික භාණ්ඩයක් තිබිය නොහැක. හරි. ඊළඟට කියනවා මේ නෝට් එක highlight කරගන්න. ඊළඟට කියනවා තවද වර්තමානයේ වෙළඳපොලේ සිදුවන తాවකාලික භාණ්ඩ හිඟයන්. මෙන්න මේක වැදගත්. తాවකාලික භාණ්ඩ හිඟයන් හිඟකම ලෙස සලකන්නේ නැහැ. එතකොට తాවකාලික භාණ්ඩ හිඟයන් හිඟකම ලෙස සැලකීමක් සිදු වෙන්නේ නැහැ. ඔන්න ඔය ටික highlight වෙන්න ඕන. හරි. එතකොට දැන් ඔබ දන්නවා හිඟකම පිළිබඳව අපි පාඩම් කරගන්න ඕන ටේබල් ටික ඔබට මෙතනදී පැහැදිලි වෙනවා. හිඟකම නිර්වචනය පාඩම් කරගන්න ඕනේ.
ඒ ඇයි හිඟකමක් ඇති වෙන්නේ කියලා හේතු ටික බලා ගන්න ඕනේ. ඒ වගේම තමයි හිඟකමට අදාළ තියෙන අතිරේක කරුණු. එහෙම නැත්නම් අපි කිව්වොත් හිඟකම සංකල්පය තුල ඔබ ඒකට අදාළව ඉගෙන ගන්න ඕන ලක්ෂණ ටික. එහෙම නැත්නම් අතිරේක කරුණු ටිකක් තව තියෙනවා. ඒ ටික බලන්න ඕනේ. හොඳයි අපි දැන් එහෙනම් ඒක දැන් පැහැදිලි කරගන්න හදන්න. ඔන්න දැන් මේ නෝට් එක දැන් පැහැදිලි කරගන්න හදන්න. හරි. අපි ඒ සඳහා සූදානම් වෙමු. හිඟකම කියන නෝට් එක පැහැදිලි කරගන්න හදන්නේ. මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ හිඟකම කියන්නේ මොකක්ද කියන එක. මොකක්ද හිඟකම කියලා කියන්නේ? අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් මට්ටමක නොතිබීම සමයි හිඟකම. මොකද ඒත් හිඟකම කියන්නේ? ඔන්න දැන් පැහැදිලි කරගන්න හදන්නේ. කියන්න අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් මට්ටමක නොතිබීමට තමයි අපි කියන්නේ හිඟකම කියලා. මොකද්ද මේ අසීමිත මිනිස් උවමනා කියන එකේ තේරුම? අසීමිත මිනිස් උවමනා කියන එකේ තේරුම මොකද්ද? අසීමිත මිනිස් උවමනා කියලා කියන්නේ ඔබ දන්නවා අපිට අපි ගත්තොත් ආහාර කියන අවශ්‍යතාවය ගත්තම එතකොට බත් පාන් රොටි ඉන්දියාප්ප කියන්නේ මෙන්න මේ අසීමිත මිනිස් උවමනා. මේ තමයි අසීමිත මිනිස් උවමනා. ඒ කියන්නේ අවශ්‍යතාවයක් තමයි ආහාර. ආහාර කියන්නේ අවශ්‍යතාවය. අවශ්‍යතාවයක් තමයි ආහාර. එතකොට මේ ටික අපි දකින්න උවමනා ලෙස. එතකොට උවමනා ලෙස දකින්න අපි මේ ටික. හරි. මොනවාද? බත් පාන් රොටි ඉන්දියාප්ප කියන ඒවා මෙන්න මේ ටික අපි මිනිස් උවමනා කියලා දකිනවා. එතකොට දැන් පළමුවම වරද්ද ගන්න එපා. අවශ්‍යතාවන්ට සාපේක්ෂව ප්‍රමාණවත් මට්ටමක සම්පත් නැතිවීමට නෙවෙයි හිඟකම කියන්නේ. මෙතන කොහෙවත් අවශ්‍යතා කියන සංකල්පය ඇවිල්ලා නැහැ. මෙතන තියෙන මිනිස් උවමනා. ඒ කියන්නේ අවශ්‍යතා නෙවෙයි. එහෙනම් නිර්වචනයේදී මුලින්ම තේරුම් ගන්න ඕනේ අවශ්‍යතා කියන වචනේ කියලා දාලා හරියන්නේ නැහැ. ඒකේ කියන්න ඕනේ උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් මට්ටමක නොතිබීම. ඔන්න එහෙනම් ඔබ මේක නිර්වචනය කරද්දී මුලින්ම තේරුම් ගන්න ඕන තැන තමයි මෙයා හිඟකම කතා කරන්නේ අසීමිත මිනිස් උවමනාවන් එක්ක. අනිත් එක ඔයාලට පේනවද බලන්න මෙතන වචනයක් තියෙනවා මේ සාපේක්ෂව කියලා මේ සාපේක්ෂව. මේ සාපේක්ෂව කියන එක තුලම තියෙන සැසඳීම. ඒ කියන්නේ මේ සැසඳීම කියන්නේ උවමනායි සම්පතුයි එක ළඟ තියලා ඒ උවමනා කියන එක විශාලයි. සම්පත් පොඩි. එතකොට උවමනා කියන එක විශාලයි. මෙම උවමනා විශාලයි. සම්පත් පොඩි. මේ તો සම්පත් වලට වඩා උවමනා ගොඩක් තියෙනවා. එතනින් තමයි හිඟකම ඇති වෙන්නේ. එතකොට මේ හිඟකම කියන්නේ හැම වෙලාවකම සාපේක්ෂ අර්ථයෙන් එන සංකල්පයක්. මොකද්ද ඒකේ පැහැදිලිව කියන්නේ උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් මට්ටමක නැහැ. එතකොට දැන් මේ සම්පත් කියලා මොනවද ඉගෙන ගන්නෙ? ඔයා මේ සම්පත් කියන එක යටතේ ඉදිරියේදී ඔයා ඉගෙන ගන්නවා මේ සම්පත් වලට අයිති වෙන දේවල්. හරි. මේ සම්පත් සඳහා අයිති වෙන දේවල් ටික ඔයා ඉස්සරහට ඉගෙන ගන්නවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා මේ සම්පත් වලට අයිති වෙන දේවල් ටිකක් ඉගෙන ගන්නවා. හරි. එතකොට දැන් ඇත්තටම මේ හතරම විකුණලා මොනවාද ගන්නෙ? මේ හතරම විකුණලා අපි මුදල් බවටනේ පරිවර්තනය කරගන්නේ. ඒකොල්ලන්ට මිලදී ගැනීම කරන්නේ. එතකොට මේ සම්පත් වලින් තමයි ආදායම් උපයන්නේ. එතකොට සම්පත් ඒ ආදායම් උපයන සම්පත් ප්‍රමාණවත් මට්ටමක නැහැ කියන එක තමයි මෙතනදී කියන්නේ. එතකොට අපි ආසාවක් ඉටු කරගන්න උත්සාහ කෙරුවට අපි ආසාවන් හෙවත් උවමනා ඉටු කරගන්න අපි උත්සාහ දරුවට ඒ අපි හිතන පරිදි ඔක්කොම දේවල් ඉටු කරගන්න පුළුවන්. තෙන ආදායම් හොයන සම්පත් අපේ ළඟ නැහැ. තෙන අපිට කොච්චර ආසාවක් තිබ්බත් ඒ ආදායම් ඉපීමත් සඳහා භාවිතා වන මේ සාධක හතර අපිට ප්‍රමාණවත් මට්ටමක නැහැ අපේ ආසාවන් ඔක්කොම ඉටු කරගන්න. ඒක තමයි මෙතන මේ හිඟකම තුල කියන්නේ. නැතුව හිඟකම තුල කියන්නේ කොහෙවත් සල්ලි නැති කතාවක්. එහෙම නැත්නම් මේ මුදල් නැති කතාවක්. එතන කියන්නේ තියෙනවා හෝ නොතිබෙනවා. හැබැයි උවමනාවන් එක්ක බලද්දී නම් ප්‍රමාණවත් මට්ටමක නැහැ. ඒකයි කියන්නේ. ඒ කියන්නේ කෙනාගෙන් කෙනාට තමන් සතුව තියෙන සම්පත් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙම මෙතන මේ හිඟකම ගැන කතා කරද්දී කියන්නේ උවමනාවන් එක්ක සංසන්දනය කරන අවස්ථාවක
සම්පත් ප්‍රමාණවත් මට්ටමක නැහැ කියන එක. ඒතර හොඳට මතක තියාගන්න ඔබ නිර්වචනය කරද්දී මේ සාපේක්ෂ කියන වචනේ අත්හැරලා ඔබ කිව්වොත් මේක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ වගේම තමයි ඔබ මෙතන අවශ්‍යතා කියන වචනේ දාලා කිව්වොත් එතනත් වැරද්දක් තියෙනවා. ඒ නිසා ඔබ මේක හරි පරිස්සමින් නිර්වචනය කරන්න පුරුදු වෙන්න. මේන්න නිර්වචනය අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් මට්ටමක නොතිබීම හිඟකම ලෙස දකිනවා. ඒ කියන්නේ හිඟකම කියන්නේ හැම වෙලාවකම සාපේක්ෂ අර්ථයෙන් සිදුවන කතාවක්. එහෙම නැත්නම් හිඟකම කියන්නේ හැම වෙලාවකම උවමනාවන් හා සැසඳීමක් තුලින් සිදුවන සංකල්පයක්. එතකොට අපි හිඟකම නිර්වචනය ඉගෙන ගත්තා. ඊළඟට අපි කතා කරන්න හදන්නේ හිඟකම ඇතිවීමට බලපාන හේතු. හරි? හේතු සහ ඒ හිඟකමේ ලක්ෂණ ටික. ඔයාලට මතකද අපි නෝට් එකේ කතා කරා හිඟකම කියලා කියන්නේ දිලුඳුකම නෙවෙයි කියලා. බලන්න ওই නෝට් එකේ අපි ඉගෙන ගත්තා හිඟකම කියන්නේ දිලුඳුකම නෙවෙයි. මොකද්ද මේ කතාවේ තේරුම? දිලුඳුකම කියන එකේ අදහස තමයි දුප්පත්කම. එතකොට දුප්පත්කම කියන්නේ එක සංකල්පයක්. හරි? හිඟකම කියන්නේ තව සංකල්පයක්. හිඟකම කියන්නේ තව සංකල්පයක්. මේක සංකල්ප දෙකක්. දුප්පත්කම සහ හිඟකම කියන්නේ සංකල්ප දෙකක්. දුප්පත්කමේදී වෙන්නේ මිනිස්සුන්ට සම්පත් නොමැතිකම. දුප්පත්කම කියන්නේ සම්පත් නැහැ. ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නැහැ. ඒකනේ අපි දුප්පත්කම කියන්නේ. හිඟකම කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. හිඟකම කියන්නේ ආදායමක් තිබ්බත් එහෙම නැත්නම් සමහර විට ආදායම් නැති වෙන්නත් පුළුවන්. හරි? ඔය ඕන මට්ටමක උවමනාවන්ට සාපේක්ෂව ප්‍රමාණවත් නැහැ. එතකොට සමහර විට දුප්පත් කෙනෙකුට ආදායමක් නැහැ, ආසාවන් තියෙනවා, ඉටු කරගන්න විදිහක් නැන්න හිඟකම. සල්ලි ගොඩාක් තියෙන කෙනෙක් ඉන්නවා. ලෝකේ ධනවත්ම පුද්ගලයා ගන්න. හරි. ඔහුගේ ආසාවන් තියෙනවා. හැබැයි ඉටු කරගන්න සම්පත් නැහැ. ඒතර ඔබ මගෙන් ප්‍රශ්නයක් අහයි. එයාට ලෝකේ ධනවත්ම පුද්ගලයා නම් ඔහුට ඕන තරම් මුදල් තියෙන ඕනම දෙයක් ඉටු කරගන්න. කොහොමද තර්ක කරන්නේ? එයාට හිඟකමක් තියෙනවා කියලා. හරි. අපි බලමු ඇත්තටම එයාට හිඟකමක් තියෙනවා ලෝකේ ධනවත්ම පුද්ගලයාට. ලෝකේ ධනවත්ම පුද්ගලයාටත් හිඟකම තියෙනවා පුතේ. අපි කල්පනා කරොත් ලෝකේ ධනවත්ම පුද්ගලයාට අපි හිතමුකෝ අද දවස කියලා, අද සෙනසුරාදා දවසේ ඇමරිකාවේ තියෙනවා කියලා හිතන්න මීටින් එකක්. ඇමරිකාවේ තමන්ගේ කාර්යාලයේ මීටින් එකක් තියෙනවා. නමුත් එයා උදේ ආහාර වේල ගන්න කැමති සිංගප්පූරුවේ හොටෙල් එකකට ඇවිල්ලා. එතකොට දැන් සිංගප්පූරුවේ හොටෙල් එකකට ඇවිල්ලා උදේ ආහාර වේල ගන්න ආසාවක් තියෙනවා. හැබැයි එයාගේ මීටින් එකක් තියෙන උදේ 8ට ඇමරිකාවේ. දැන් මේ පුද්ගලයාට මේ දෙකම ඉටු කරගන්න ආසාවක් වුණාට ඉටු කරගැනීමේ හැකියාවක් නැහැ. ඇයි? කාලය කියන සම්පත ප්‍රමාණවත් නැහැ. අන්න මතක තියාගන්න. කාලය කියන සම්පත ප්‍රමාණවත් නැහැ. එයා කොච්චර ආසාවන් ගොඩක් තිබ්බත් එයාට සමහරට සල්ලි තියෙන්න පුළුවන්. හැබැයි ඉටු කරගැනීමේදී කාලය කියන සම්පත ප්‍රමාණවත් නැති නිසා එතන තුලනුත් හිඟකමක් ගොඩ නැගෙනවා. මේක පැහැදිලිවම දැන් ඔයාලගේ විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍රවල මේ හිඟකම සහ දිලුදුකම අතර මේ වෙනස කතා කරන්න පැහැදිලිව ඔබට තියෙනවා. මම ඒක නිර්මාණශීලී රචනා අභ්‍යාස පොතේ ප්‍රශ්නයක් ලෙස සාකච්ඡා කරනවා. මෙන්න මේක. හිඟකමයි දිලුදුකමයි අතර තියෙන වෙනස පැහැදිලි කරන්න කියලා මම නිර්මාණශීලී රචනා අභ්‍යාස පොතේ ප්‍රශ්නයක් යටතේ කතා කරනවා. එතකොට මම එතනදී තව දුරටත් මේක ගැඹුරට අරයි යනවා. දැනට ඔබ තේරුම් ගන්න ඕනේ දිලුදුකම කියන්නේ සම්පත් නොමැතිතම. හැබැයි හිඟකම කියන්නේ ඒ උවමනාවන්ට සාපේක්ෂව සම්පත් නැති එක. හරි. එතකොට මේ දිලුදුකම සහ හිඟකම කියන්නේ සංකල්ප දෙකක්. දුප්පත්කම කියන්නේ එක කතාවක්, හිඟකම කියන්නේ තව කතාවක්. හිඟකමේදී සංසන්දනාත්මක ප්‍රමාණවත් නොමැති තත්ත්වයක් කියන්නේ නේ. අසීමිත උවමනාවන් එක්ක සම්පත් ප්‍රමාණවත් නැති කතාවක් කියන්නේ. දිලුදුකමේදී කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. දිලුදුකමේදී කියන්නේ පැහැදිලිවම සම්පත් නොමැති තත්ත්වයක්. හිඟකම කියන එකේදී හිඟකම සහ දිලුදුකම කියන්නේ දෙකක්. ඊළඟට ප්‍රශ්නේ තමයි
හිඟකම නොමැති සමාජයක කිසිදු ආර්ථික භාණ්ඩයක් තිබිය නොහැක. දැන් මේ ඔයාට ඇස් දෙකෙන් පේන මේ හැම දෙයක්ම ආර්ථික භාණ්ඩ. මේ ඇස් දෙකෙන් පේන හැම දෙයක්ම ආර්ථික භාණ්ඩ. ආර්ථික භාණ්ඩ ගැන ඔයා ඉදිරියේදී ඉගෙන ගන්නවා. හැබැයි අපි හිතමු මෙහෙම මේ ලෝකේ හිඟකම නැති වුණා කියලා. හිඟකම නැති වුණොත් මේ එක තැනකවත් ආර්ථික භාණ්ඩ තියෙන විදිහක් නැහැ. හිඟකම තියෙන නිසා තමයි ආර්ථික භාණ්ඩ තියෙන්නේ. හිඟකම නැත්තම් ආර්ථික භාණ්ඩ නැහැ. හිඟකම තිබ්බොත් ආර්ථික භාණ්ඩ තියෙනවා. හිඟකම නැත්තම් ආර්ථික භාණ්ඩ නැහැ. ඒතර මොනවාද මේ ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ? ආර්ථික භාණ්ඩ කියන එක පිළිබඳ ඔබ ওই නිබන්ධනේ ඉදිරියට ඉගෙන ගන්නවා. ඔබ දැන් ඉගෙන ගන්න ඕනේ හිඟකමක් තිබ්බොත් ආර්ථික භාණ්ඩ තියෙනවා. හිඟකමක් නැත්තම් ආර්ථික භාණ්ඩ නැහැ. ඒතර ඔබට මේ පේන හැම දෙයක්ම ආර්ථික භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ හතරයි තියෙන්නේ. හිරු එළිය, වැසි ජලය, සඳ එළිය, වාතය. ඔය හතර හැර මේ S2 දකින්න හැම දෙයක්ම ආර්ථික භාණ්ඩ තමයි. හිරු එළිය, වැසි ජලය, සඳ එළිය, වාතය කියන හතර හැර ඔබට මේ පියවි ඇසෙන් දකින්න භාණ්ඩ තියෙනවනේ. භාණ්ඩ හස් ඒවා. ඒවා ඔක්කොම ආර්ථික භාණ්ඩ. දැන් මේ හිඟකම තියෙන නිසා තමයි මේ ඔබට අපිට මේ වගේව ආර්ථික භාණ්ඩ ලෙස තියෙන්නේ. ආර්ථික භාණ්ඩ ලෙස තියෙන්නේ මේ හිඟකම තියෙන නිසා. හිඟකමක් නැති වුණොත් ඔය ඔක්කොම ආර්ථික භාණ්ඩ වෙන්නේ නැහැ. ආර්ථික නොවන භාණ්ඩ බවට පත් වෙනවා. නමුත් ලෝකේ කවදාවත් හිඟකම නැති වෙන්නේ නැහැ. හිඟකම අනිවාර්යයෙන්ම හැමදාම තියෙන තත්ත්වයක්. ඕක තව අවුරුදු 100ක් ඉදිරියට ගියත් ඕක අවුරුදු 100ක් ආපස්සට හැරලා බැලුවත් ඔය හිඟකම සංකල්පයේ තිබ්බා. ඒතර මේ හිඟකම සංකල්පයේ තියෙන එක මත අපිට මේ දකින්න හැමදේම ආර්ථික භාණ්ඩ ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒතර මතක තියාගන්න මේ ආර්ථික භාණ්ඩ ගැන අපි ඉස්සරහට පැහැදිලි කරනවා. දැනට ඔබ දකින්න ඕනේ හිඟකමක් තියෙන සමාජයක ආර්ථික භාණ්ඩ තියෙනවා. හිඟකමක් නොමැති සමාජයක ආර්ථික භාණ්ඩ නැහැ. හරි. ඊළඟ තමයි හිඟකම ඇතිවීමට බලපාන හේතු දෙකක් තියෙනවා. හිඟකම ඇතිවීමට බලපාන හේතු දෙකක් තියෙන එකක් තමයි මිනිස් වමන අසීමිත වීම. ඒ කියන්නේ මිනිසුන්ගේ ආසාවන් අසීමිතයි කියලා කියන්නේ ගණනය කරන්න බෑ. තේන මිනිස් වමන අසීමිතයි. ගණනය කරන්න බෑ. අන්න හිඟකම පැන නගින්න එක හේතුවක්. දෙක තමයි සම්පත් සීමිත වීම. ඒ කියන්නේ මිනිසුන්ගේ මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියන මේ සම්පත් සීමිතයි. මේ සම්පත් ගැන වෙනම පාඩමක් මේ නිෂ්පාදන සම්පත් කියන එක වෙනම පාඩමක් ඉදිරියේදී. ඔය ටියුට් එක පෙරලගෙන යනකොට හිඟකම තේරීම අවස්තික පිරිවෙන් පස්සේ තියෙන්නේ ඔය කියන නිෂ්පාදන සම්පත් තමයි. හරි. ඊළඟට තමයි වෙළඳ පොළවල් වල සිදුවන తాවකාලික භාණ්ඩ හිඟයන් හිඟකම ලෙස සැලකීමක් සිදු නොවේ. මොකද මේකේ තේරුම? මේකේ තේරුම මෙහෙමයි. දැන් අපි දන්නවා සාමාන්‍ය ලෝකේ සමහර කාලවලට භාණ්ඩ හිඟයන් නිර්මාණය වෙනවා. සමහර කාලවලට භාණ්ඩ හිඟයන් නිර්මාණය වෙනවා. හොඳම නිදසුනක් තමයි සමහර විට අධික වැස්සක් තියෙන වෙලාවක වෙළඳ පොලේ එළවලු හිඟයක් එනවා. හැබැයි ඒකට හිඟකම කියන්නේ නෑ පුතේ. පායන කාලයක ඉඩෝරයකට වතුර නැති වෙනවා මිනිස්සුන්. ඒක හිඟකමක් ලෙස දකින්නේ අපි. ඒ වගේම සුනාමිය වගේ ව්‍යවසනයන් වලදී සමහර විට මත්ස්‍ය සම්පත ඇතුළු වෙනත් සමහර භාණ්ඩ හස් ඒවා නැති වෙනවා. ඒවා හොයාගන්න නැති වෙනවා. එතකොට ඒක හිඟකමක් නෙවෙයි. තව නිදසුනක්. දැන් කොරෝනා වෛරස් එක යටතේ අපිට ආනයනය කරන භාණ්ඩ අපි ගොඩක් නතර කරලා තියෙන්නේ. එතකොට රටේ සමහර භාණ්ඩවල නොමැති තත්ත්වයක් තියෙනවා. අපි හොයාගන්න ගියාට ඒ භාණ්ඩ නැහැ. හැබැයි ඒක හිඟකම නෙවෙයි. මොකද ඒවා తాවකාලික දෙයක්. ඒවා తాවකාලික දෙයක්. මොකද මේ ප්‍රශ්නේ නැති වුණාම ඒ භාණ්ඩ ටික මාකට් එකේ තියෙනවා. ඒ නිසා මේ తాවකාලික වශයෙන් නැතිවන භාණ්ඩ අඩුවීම අපි මේකට කියනවා මේ සැපයුම් ඌනතා කියලා. හරි මම මේකටත් ප්‍රශ්නයක් හදලා තියෙනවා මතක තියාගන්න ඈ. මේකට අපි කියන සැපයුම් ඌනතාවය. ඒ කියන්නේ සැපයුමේ අඩුවීම. හිඟකමක් ලෙස දකින්නේ. හරි එතකොට දැන් ඔන්න බලන්න මම ඔයාලට හිඟකමේ නිර්වචනය කියලා දුන්නා. මේ බලන්න හිඟකමේ නිර්වචනය කියලා දුන්නා මේ හිඟකමේ නිර්වචනය.
ඊළඟට මම ඔයාලට කියලා දුන්නා හිඟකම ඇතිවීමට බලපාන හේතු දෙක. එතකොට හිඟකම සංකල්පයෙන් පිළිබඳව තව අතිරේකව ඉගෙන ගත යුතු කරුණු තුනක් කියලා දුන්නා. එකක් තමයි හිඟකමයි දිලිදුකමයි දෙකක් කියන එක. දෙවෙනි එක තමයි හිඟකමක් නැත්තම් ආර්ථික භාණ්ඩත් නැහැ. හිඟකමක් තිබ්බොත් විතරයි ආර්ථික භාණ්ඩ තියෙන්නේ. තුන්වෙනි එක හිඟකම තුල වෙළඳපොලේ తాවකාලික භාණ්ඩ හිඟයන් අපි සැලකිලට ගන්නෑ. හිඟකම ලෙස සැලකිලට ගන්නෑ. ඒ කියන්නේ සරලව කිව්වොත් සැපයුම් ඌනතාවයන් අපි හිඟකම ලෙස දකින්නේ. මේ ටික තමයි මම ඔයාලට හිඟකම සම්බන්ධයෙන් ඉගැන්වුවේ. ඒතර ඔයාලගේ ප්‍රධාන නිබන්ධනයේට ගියොත් ප්‍රධාන නිබන්ධනයේ මේ අපි හයිලයිට් කරපු ටික තමයි මම ඔය පැහැදිලි කරේ වාට. හරි. එතකොට දැන් අපි ඊළඟට මේ ඉගෙනගත්ත කොටසෙන් අපි ඊළඟට යනවා පසුගිය විභාග ප්‍රශ්නයකට උත්තර ලියන්න. ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ හොඳට මතක තියාගන්න මේ මේන් ටියුට් එක නිකම් පෙරලලා බලන එක ආසාවට ඔයාලට මතක තියාගන්න පිටු කීයක් ඉගෙන ගන්න තියෙනවද බලන්න මේ සංකල්ප දෙක විතර. ඒක බොරුවට මෙතන ඉගෙන ගන්න හදන්න බෑ 72 ඉඳලා පිටු අංක 72 73 74 75 76 77 78 79 80 81 82 83 පිටු අංක 83. එතකොට 72 ඉඳලා 83 පිටු අංක 12ක්. ආසන්නව පිටු 12ක් ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි ඉගෙන ගන්න තියෙනවා. එහෙම ඉගෙන ගන්න තියෙන සංකල්පය ඔයා මෙතන මිනිත්තුවකින් ඉගෙන ගන්න try කරනවා කියන්නේ ඒක අපරාධයක්. ඉවසගෙන ඉන්න. අවස්ථාව ලැබුණු විගස ඉතාමත් හොඳින් අධ්‍යයනය කරමු. හරි. මෙතනදී අපි අවශ්‍ය දේ විතරයි ඉගෙන ගන්න. හිඟකම කියන එක විතරයි. හිඟකමේ අදහස, හේතු, හිඟකම පිළිබඳව අතිරේක ඉගෙන ගත යුතු කරුණු. එච්චරයි. හරි. දැන් එතකොට අපි මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න හදන්නේ. හිඟකම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? දැන් මේකට ඔයාලට උත්තර ලියන්න පුළුවන්ද? හරි. මේකට අපි උත්තර ලියන්න අදහස් කරමු. මෙන්න මේකට ලියන්න ඕන උත්තර ටික. ලියන්න හිඟකම ප්‍රශ්නාංක 22 ඈ. හිඟකම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියන එකට උත්තර ලියන්න. ලියන්න මෙහෙම. හිඟකම යනුවෙන් අදහස් වන්නේ ලියන්න. හිඟකම යනුවෙන් අදහස් වන්නේ ලියන්න හිඟකම යනුවෙන් අදහස් වන්නේ මගෙත් එක්ක ලියන්න. කමා අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් මට්ටමක නොතිබීමයි. හරි. ඉස්සලම ලියන අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් මට්ටමක නොතිබීමයි. හරි. ඊළඟට ලියන්න මෙහෙම ලියන්න ඊළඟ ලියන්න හිඟකම සහ හිඟකම ඊළඟ ලියාගන්න හිඟකම දිලුදුකමින් හරි හොඳට ලියන්න හිඟකම දිලුදුකමින් වෙන් වූ සංකල්පයකි. හිඟකමය දිලුදුකමින් වෙන් වූ සංකල්පයකි. පුතේ මේක මම වෙනම ප්‍රශ්නයක් අරන් කරනවා. දැන් පොඩ්ඩක් ඉන්න මේ තව පොඩි වෙලාවකින් ඔයාලට සුපිරියට මේ හිඟකම සහ දිලුදුකම වෙනස් වෙන විදිය තේරුම් ගන්න පෙන්නන්න. හරි? හිඟකම දිලුදුකමේ වෙනස් වූ සංකල්පයකි. ඊළඟ ලියා ගන්න හිඟකම නොමැති සමාජයක හිඟකම නොමැති සමාජයක ලියන්න කරුණු වශයෙන් ලියන්න උත්තර ලියද්දී. හිඟකම නොමැති සමාජයක සියලුම හිඟකම නොමැති සමාජයක ආර්ථික භාණ්ඩ තිබිය නොහැක. එතකොට ආර්ථික භාණ්ඩ නැත්නම් ඔක්කොම භාණ්ඩ මොන භාණ්ඩද? ආර්ථික භාණ්ඩ තිබිය නොහැක. එනම්
සියලු භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වෙනවා. නේ? ආර්ථික නොවන භාණ්ඩ. දැන් භාණ්ඩ කිව්වම ඒකේ සේවාවක් තියෙනවා ඒක ඇතුලේ ඈ. භාණ්ඩ හා සේවා කියලා දෙකක් වශයෙන් අපිට වර්ග කරලා නිශ්චිතව ඕනේ නැහැ. හරි? ඊළඟ එක. ඔක්කොම අසීමිතව හම්බ වෙන එච්චරයි. හරි. ඊළඟ එක හිඟකම යන්න తాවකාලික භාණ්ඩ හිඟයක් නොවේ කියලා ලියන්න. හිඟකම යන తాවකාලික භාණ්ඩ හිඟයක් නොවේ. හරි. ඒතර කරුණු හතරක් හිඟකම ඇතුලේ තියෙනවා. ඔයිට අමතරව පොඩ්ඩක් අතිරේකව ටිකක් ලියන්න ඕනේ. අතිරේකව ලියන්න හිඟකම මිනිස් උවමනා අසීමිත වීමත් සම්පත් සීමිත වීම නිසාත් ඇතිවේ කියලා ලියන්න. හරි. ඔන්න ලියන්න ඕන දේවල්. හරි. අපි දැන් ඉස්සරහට යන්. හිඟකම ඇතිවීමට බලපාන හේතු දෙකයි. එකක් තමයි මිනිස් උවමනා අසීමිත වීම. මෙන්න හයිලයිට් කරගන්න. අනිත් එක තමයි උවමනා සපුරා ගන්න සම්පත් සීමිත වීම. හරි. දැන් ඔයාලට පේනවද බලන්න මේ රූප සටහනේ ස්කැසිටි කියලා තියෙනවා. හරි. ඒකේ බලන්න මේ දකුණු අත පැත්තේ තියෙන සම්පත් land capital labor ඔම තියෙනවා. ඊළඟට කියනවා limited resource and time. සීමිත සම්පත් හා කාලය නේ. මේකේ තියෙන්නේ unlimited human wants. ඒ කියන්නේ අසීමිත මිනිස්සු වමන. බලන්න අසීමිත මිනිස්සු වමන තරාදිය බර වෙලා. සම්පත් තරාදිය ඉඩ උඩට ගිහිල්ලා. එතකොට එතනදී පේනවා මේ උවමන වැඩි. සම්පත් පොඩ්ඩයි. හරි. හොඳයි. ඔය තමයි හිඟකම ඇති වෙන බලපාන හේතු. හරි. දැන් අපි ඊළඟට මෙන්න මේ MCQ නිබන්ධනය ගන්න. MCQ නිබන්ධනය ගන්න. හරි. ඔන්න 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නයට එන්නේ MCQ නිබන්ධනේ 7 වෙනි ප්‍රශ්නෙට. මේකේ තියෙන ආර්මික කියලා ඒක ආර්ථික කියලා හදාගන්න. ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නේ. මොකද මේ කේන්ද්‍රීය කියලා කියන්නේ? හැම දෙයක්ම ඇතිවීමට හේතුව. හැම දෙයක්ම ඇතිවීමට හේතුව. ඕනෑම ප්‍රශ්නයක මුල. හරි? ඕනෑම ප්‍රශ්නයක මුල. කේන්ද්‍රීය ප්‍රශ්නේ මොකද්ද? දැන් අපි දන්නවා අපිට තියෙන හැම ප්‍රශ්නයකටම හේතුව එහෙනම් මොකද්ද? අපේ ආසාවන්. අපේ ආසාවන් ගොඩාක් හදාගෙන තියෙනවා. අපි ඒවා පස්සේ දුවනවා. අපේ ළඟ සම්පත් නැහැ. ඉතින් ප්‍රශ්න. එතකොට ඒක මොකද්ද ඒ කතාව? හිඟකම පිළිබඳ වූ ප්‍රශ්නයයි. උත්තරේ ඒක. 7ට උත්තරේ එහෙනම් 3. එහෙනම් ලියා ගන්න මේ විවරණය තුල ආර්ථික විද්‍යාවේ විවරණය තුල ලියා ගන්න. ආර්ථික විද්‍යාව තුල සාකච්ඡා කරන ඕනෑම ගැටලුවක කියවට වඩා ආර්ථික ප්‍රශ්න ගැන කිව්වනම් හරිනේ. සාකච්ඡා කරන ආර්ථික ප්‍රශ්න ආර්ථික විද්‍යාවේ සාකච්ඡා කරන ආර්ථික ප්‍රශ්න. ආර්ථික විද්‍යාව තුළ සාකච්ඡා කරන ආර්ථික ප්‍රශ්න ඇතිවීමට හේතුව හිඟකමයි. හරි. ආර්ථික විද්‍යාව තුළ සාකච්ඡා කරන ආර්ථික ප්‍රශ්න ඇතිවීමට හේතුව හිඟකමයි. ලියන්නේ ඇතිවීමට හේතුව හිඟකමයි. එම නිසා එම ප්‍රශ්නය කේන්ද්‍රීය ප්‍රශ්නයක් ලෙස සැලකේ. එනකද කේන්ද්‍රීය ප්‍රශ්නයක් ලෙස සැලකේ. එම නිසා මේ ප්‍රශ්නය කේන්ද්‍රීය ප්‍රශ්නයක් ලෙස සැලකේ. ලංකාවට ඔන්ලයින් ඉකෝන් ඇන් එකවුන්ටෙන් චන්දන බණ්ඩාර commercetutor.lk වෙත පිවිස අදම ලියාපදිංචි වන්න. ඊළඟට හිඟකම නැමැති ප්‍රශ්නය බලන්න. හිඟකම නැමැති ප්‍රශ්නය උත්තරේ හොයන්න බලන්න.
දුප්පත් රටවල් පමණක් දක්න බෑ වැරදි. මොකද දුප්පත් කියන එකකින් වෙනස් වෙනවනේ. මිල ගණන් පහතට හෙලීමේ මුලින්ම තුරන් කළ හැකි වැරදි. අදහස් කරන්නේ සමහර භාණ්ඩ හිඟ බවයි වැරදි. ආර්ථික වෘද්ධිය තුල විසඳාගත හැකියි. ඒකත් වැරදිනේ. ඒක සම්පූර්ණ වැරදි. ආර්ථික වෘද්ධිය තුල විසඳාගත හැකියි. ඊළඟට මොකද්ද? පැන නගින්නේ සම්පත් සීමිත වීමත්. අන්න උවමනා සීමිත වීමත්. අන්න උත්තරේ ඇවිල්ලා. එහෙනම් 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කීයද? 5. 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 5. ඇයි 5 කියලා කියන්නේ? මොකද හිඟකම ඇති වෙන්න බලපාන හේතු දෙක තමයි මේ හේතු දෙක. ඒකේ විවරණය තුල මොනවත් ලියා ගන්න ඕනේ නැහැ. ඒකේ බහුවර්ණ විවරණය තුල මොනවත් ලියා ගන්න ඕනේ නැහැ. හරි. ඊළඟට තියෙනවා සියලුම සමාජයක මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්නේ. අන්න බලන්න මේක නිතරම අහනවා මේ ආර්ථික ප්‍රශ්නේ. එහෙම නැත්නම් කේන්ද්‍රීය ප්‍රශ්නේ මොකක්ද කියලා. හරි උත්තර හොයන්න බලන්න. දැන් විරකියාව කියන එක සියලුම සමාජයක් මුහුණ දෙන එකක් නෙවෙයි. සමහර රටවල විරකියාව නැහැ. අසමානතාවය, දුප්පත්කම, ස්වාධීන බව මේවා සමහර රටවල තියෙනවා, සමහර රටවල නැහැ. නමුත් හිඟකම කියන එක ලෝකේ හැම රටකම තියෙනවා. ඒ නිසා මේක තමයි උත්තරේ 5. හරි උත්තරේ 5. හරි ඊළඟට MCQ නිබන්ධනය අපි යමු. ඊළඟ එක අපිට තියෙන සත්‍යද අසත්‍යද කියලා සඳහන් කරන්න තියෙන. සත්‍යද අසත්‍යද කියලා සඳහන් කරන්න තියෙන. දැන් බලන්න මම පේපරේ තුල එන සෑම ක්‍රමයකටම ඔයාලට උගන්වනවා. හරි. සත්‍යද අසත්‍යද? ඒක තමයි හිතන්න තියෙන්නේ මේකේ. ලෝකේ ධනවත් රටවල මිනිස්සුන්ට වඩා දුප්පත් රටවල මිනිස්සුන් හිඟකමෙන් පෙළේ. එහෙම කියන්න බෑ. දුප්පත් වුණත් පොහොසත් වුණත් මිනිස්සු හිඟකමෙන් පෙළෙනවා. මොකද ඒක තීරණය වෙන්නේ Taman හතුව තියෙන ආසාවන් එක්ක. එහෙම කියන්න බෑ ඒක. මොකද මේ හිඟකම කියන ආසාවන් එක්ක සසඳන එකක්. ඒ නිසා අසත්‍යයි. දෙගොල්ලොම හිඟකමෙන් පෙළෙනවා. වඩා කියන්නත් බෑ. ඇයි දැන් සමහර දුප්පත් රටක ඉන්න මිනිස්සුගේ ආසාවන් අඩුයි නම් හිඟකම අඩුයි. පොහොසත් රටක ඉන්න මිනිස්සුගේ ආසාවක් වැඩි නම් හිඟකම වැඩි වෙන්න පුළුවන්. මේ හිඟකම කියන එක ගොඩ නැගෙන්නේ Taman සිතේ තියෙන ආසාවන් එක. ආසාවන් අසීමිත වෙන්න හිඟකම ලොකුයිනේ. ඒකයි. ලෝකයේ සෑම රටකම ජීවත් වෙන පුද්ගලයෙකුට හිඟකම ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවේ. අන්න සත්‍යයි. ලෝකයේ ඔබ කොහේ ජීවත් වුණත් මෙන්න මේ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. සත්‍යයි. වෙළඳ පොලේ తాවකාලිකව සිදුවන භාණ්ඩ හිඟයන් හිඟකම තුලින් අදහස් නොවේ. හරියටම හරි. සත්‍යයි. සත්‍යයි. ඒක හරියටම හරියි. කිසියම් රටක එක් සම්පතක් බහුලව පවතිනම් එම රටේ භාණ්ඩ නිපදවීම සම්බන්ධයෙන් හිඟකමක් දක්නට නොලැබේ. වැරදි. එක් සම්පතක් බහුලව තිබ්බට වැඩක් නැහැ. එතන ඕන ලියා ගන්න. සම්පත් මොකද එක් සම්පතක් කියලා කියන්නේ එක සාධකයක්නේ. භාණ්ඩ හදන්න සාධක 4ම ඕන වෙනවා. එක සම්පතක් බහුලව තිබිලා වැඩක් නැහැ. සාධක 4ම තියෙන්න ඕනේ. ඒ නිසා ප්‍රකාශය අසත්‍යයි. ඔන්න මේ අසත්‍යයි කියන එකට හේතුව ලියා ගන්න. භාණ්ඩ නිපදවීම සඳහා ලියා ගන්න හේතුව ඕන නම් ඇයි මේක අසත්‍යයි කියන්නේ හේතුව? මේකේ විවරණය තුල ලියා ගන්න ඕන 4 කියලා දාලා මේ 4 කියලා දාලා විවරණය ඇතුලේ ලියා ගන්න. විවරණය කියන එක ඉඩ තියෙනවනේ ලියා ගන්න. ඇයි මේක අසත්‍යයි කියන එක ඔන්න විවරණය තුල ලියා ගන්න. ලියා ගන්න භාණ්ඩ නිපදවීම සඳහා එක් සම්පතක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා සම්පත් 4ම අවශ්‍ය වේ. හරි. භාණ්ඩ නිපදවීම සඳහා එක් සම්පතක් ප්‍රමාණවත් නොවන සම්පත් 4ම අවශ්‍ය වේ. එම නිසා භාණ්ඩ නිපදවීම සඳහා සම්පත් 4ම ඕන වෙනවා. ඒ කියන්නේ එක සම්පතක් තිබීම ප්‍රමාණවත් වේ සම්පත් 4ම ඕන වෙනවා. එම නිසා එක සම්පතක් බහුල වීම තුලින් හිඟකමින් මිදිය නොහැක. එම නිසා එක සම්පතක් බහුල වීම තුලින් හිඟකමින් මිදිය නොහැක. හරි. ඉතින් ඔයාලගේ භාෂාවෙන් උත් ලියා ගන්න එක. ඊළඟ ප්‍රශ්නයක් මේක පාස් පේපර් එකකට ඇවිල්ලා තිබ්බ මේ කතාව අර පිරිමැස්මෙන් භාවිතය තුලින් අර පිරිමැස්මෙන් භාවිතය කියලා කියන්නේ පිරිවැය අඩු වෙන්න භාවිතා කරනවා කියන එක. අර පිරිමැස්මෙන්. හැබැයි අර පිරිමැස්මෙන් භාවිතා කරාට හිඟකමින් මිදෙන්න බෑ. මොකද හිඟකම තියෙන්නේ ආසාවන් එක්ක තියෙන ගැටලුවක්. අර පිරිමැස්ම කොච්චර කරලා අපි ඉතුරු කරගත්තත් ඒ ඉතුරු කරගන්නා හා සමාන දෙයට සමානව ආපහු ආසාවන් වැඩි වෙනවා. නිකන් හිතන්න ඔයාලා ගෙදර අම්මා හරිය අර පිරිමැස්මෙන් මුදල් පරිශීලනය කරනවා. සල්ලි ටිකක් ඉතුරු කරගන්නවා. හැබැයි ඔයාටයි ගෙදර ඉන්න අනිත් හැමෝටම ආසාවන් ඇති වෙනවා. අරක ගන්න ඕනේ මේක ගන්න ඕනේ කියලා ආසාවක් නැති වෙනවා.
අන්න ආයෙ ඔයාලා ගෙදර ආපහු හිඟකම ගොඩ නැගිලා. එතකොට මේ අර පිරිමැස්මෙන් භාවිතා කරා කියලා හිඟකමෙන් මිදෙන්න බෑ. හිඟකම සඳහා අනිවාර්යයෙන්ම ඒක අඩු කරගන්න නම් ආසාවන් අඩු කරගන්න ඕන. එතකොට මේ හිඟකම ආසාවන් එක්ක තියෙන ප්‍රශ්නයක්. එතකොට මේ කතාව කියන්නේ මේක අසත්‍යයි. හරි. හිඟකම සහ දිලුදුකම යන සංකල්ප වෙනස් වේ. සත්‍යයි. ඒක හරි. හිඟකමයි දිලුදුකමයි කියන එක එකිනෙකට වෙනස් සංකල්ප. ඒක සත්‍යයි. සම්පත් තමයි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, තව ඕන මේකට කාලය කියලාත් ගන්න. හරි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන, ව්‍යවසායකත්වය. පිටු තියනවා 20 ගාණක් 24ක් විතර තියෙන ඉගෙන ගන්න. සම්පත් කියන මාතෘකාව පිටු 24ක් ඉගෙන ගන්න තියෙන ඔය ටික උට්ට ඉස්සරහට යනකොට. ලොකු කෑල්ලක්. හරි. දැන් මේ කතාවත් ඉවරයි. හරි. ඊළඟ එක හිඟකම පිළිබඳ ප්‍රශ්නය කියලා තියෙනවා බලන්න උත්තරයක් හොයන්න බලන්න හිඟකම පිළිබඳ ප්‍රශ්නය ප්‍රශ්න අංක 11 උත්තරයක් හොයන්න බලන්න මම මතකද AT වල කිව්වා මේ හිඟකම ගැන අපි පුළුල්ල ඉගෙන ගන්න A level class එකේ කියලා. කද ඔයාලට ඕන බලන්නේ කිව්ව හැම වචනයක්ම සනාථ වෙලා තියෙනවා. මොකද අපි යමක් කියන්නේ අනිවාර්යයෙන්ම කියන විදිහට කරන නිසා. හරි. උත්තරේ මොකද්ද? මේ මතක තියාගන්න මේ නිර්මාණශීලී රචනා අභ්‍යාස හරි. මේවා කරනවා කියන්නේ විභාගෙ ඉන්න තියෙනවා මේ ඉදිරියේදී. උත්තරේ 4. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. මෙන්න මේ ප්‍රශ්නේ කරන්න 22. ටිකක් හිතලා කරන්න ඕන ප්‍රශ්නයක් ඈ. ආර්ථික විද්‍යාවේ හිඟකම සංකල්පයෙන් අදහස් කරන්නේ. හිඟකම සංකල්පයෙන් කියවෙන්නේ මොකද්ද? අසීමිත උවමනාවන් සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් මට්ටමක නැහැ කියන එක. හරි. දැන් මේකේ බලන්න කොහෙද තියෙන්නේ කියලා. පස්වෙනි එක බලන්න නිෂ්පාදනයේ කාර්යක්ෂමව බෙදා හැරීමේ අකාර්යක්ෂම පවතින තත්ත්වයක වැරදිනේ. ඒක එන්නේ නැහැ. සමාජීය වශයෙන් හිතකර භාණ්ඩ හා සේවා ඒකත් එන්නේ නැහැ. නිකන් අපි ඉගෙනගෙන නැහැ නේ. ඒ වගේ කතාවක් කතා කරේ නැහැ. සෑම සමාජයේම කිසියම් සමාජික පිරිසක් දිලින්දාන් ලෙස ජීවත් වෙන තත්ත්වයක. දුප්පත්කමට නෙවෙයි හිඟකම කියන්නේ. ඒක සම්පූර්ණ වැරදි. ඊළඟ අංක 1 බලන්න. තමා සමාජයේ සතු සියලු සම්පත් කාර්යක්ෂම උපයෝජනය නොකරන තත්ත්වයකි. ඒතර ඒකත් වැරදිනේ. එහෙනම් උත්තරේ හරි උත්තරේ උත්තර 2. හරි. ඒතර 22 වෙනි ප්‍රශ්නෙට. ඊළඟ 23. 23 උත්තරේ. හිඟකම් පිළිබඳ ප්‍රශ්නය පවතුනුවේ මොනා නිසාද? මිනිස්සු වමන අසීමිත වීමයි සම්පත් සීමිත වීමයි. දැන් බලන්න ඔක එකක් හරි කොහේ හරි තියෙනවද කියලා? උත්තර. ඔව් පවතිනුවේ සම්පත් සීමිත වීම නිසාය. හොඳයි අපි දැන් ඊළඟ එකට යන්න හදන්නේ රචනා ප්‍රශ්නයකට යන්න හදන්නේ. රචනා ප්‍රශ්නයකට මෙන්න තරුවක් දාගන්න. හරි තරුවක් දාගන්න A level 2023 ලියා ගන්න මේක 22 ආවේ නැත්නම් 23 කට්ටිය රෙඩි වෙන්න. හරි. එනේ තා වැදගත් ප්‍රශ්නයක්. හිඟකමයි දිලුදුකමයි අතර වෙනස පැහැදිලි කරන්න. හිඟකමයි දිලුදුකමයි අතර වෙනස පැහැදිලි කරන්න කියලා තමයි කියන්නේ. අපි බලමු මොකද්ද මේ හිඟකම කියන්නේ මොකද්ද මේ දිලුදුකම කියන්නේ. කොහොමද මේකේ වෙනස? හරි අපි වෙනස පැහැදිලි කරමු මෙන්න මේ විදියට. මේ හිඟකමනේ. මේ හිඟකම. එතකොට හිඟකමයි දිලුදුකමයි අතර වෙනස මොකද්ද? පළමු අපි නිර්වචනයේ වෙනස දකින්න ඕනේ. පළමුවම අපි නිර්වචනයේ වෙනස දකින්න ඕනේ. හරි නිර්වචනය. නිර්වචනයක් ලෙස වෙනස දකින්න ඕනේ. දැන් හිඟකම කියන්නේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව. අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නැහැ කියන එක. අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නැහැ. මේක තමයි අපි හිඟකම තුල දකින්නේ. එතකොට දිලුදුකම කියන්නේ මොකක්ද? දිලුදුකම කියලා කියන්නේ සමාජයේ පිළිගත හැකි මට්ටමකින් ජීවත් නොවීම. එහෙම නැත්නම් සමාජයේ පිළිගත හැකි මට්ටමකින් ජීවන තත්ත්වයක් භුක්ති නොවිදීමට තමයි අපි කියන්නේ දිලුදුකම. දිලුදුකම කියන්නේ අපි කියන්නේ අපි දුප්පත් කියන එකේ අදහස මොකද්ද? අනිත් සමාජයේ යම්කිසි සම්මතයක් තියෙනවා පිළිගත යුතු මට්ටමක්. ඒ පිළිගත හැකි මට්ටමින් තමන්ට ජීවත් වෙන්න බෑ.
පිළිගත හැකි මට්ටමින් අඳින්න පළඳින්න බෑ. ආහාර ගන්න බෑ. දැන් ආහාර ගන්න බෑ කියන්නේ අපි දන්නවා වෛද්‍යවරු නිර්දේශ කරනවා දෛනිකව කෙනෙකුට එකතු වෙන්න ඕනේ කැලරි ප්‍රමාණය. පෝෂදායී ආහාර වේලක් පිළිබඳ නිර්දේශ තියෙනවා. ඒතර අපිට මේ පෝෂදායී ආහාර වේලක් ගන්න බැරි නම් අපි දුප්පත්කමින් ඉන්නේ. තේරෙනවද? තමන් අවශ්‍ය විදියට ඇඳුම් පැළඳුම් නැත්නම් තමන් දුප්පත්. එතකොට ඒ කියන්නේ යහපත් ජීවන තත්ත්වයක් බුද්ධි නොවිදීම. ඒක තමයි කියන්නේ දුප්පත්කම කියන්නේ. හරි. ඊට අමතරව මේ හිඟකම කිව්වා දිලුදුකම ගැන මේ ආර්ථික විද්‍යාවේ ඉස්සරහට ලොකු නිර්වචනයක් තියෙනවා. හරි. හරි. ඒ කතාවට යන්නේ නැතුව මම සරල නිර්වචනය දෙන්නම්. හරි. නැතුව මේ දිලුදුකම කියන එක එහෙම නැත්නම් මේ දුප්පත්කම කියන එක අපිට ඉගෙන ගන්න තියෙනවා 13 ශ්‍රේණියේ අවසාන පාඩමේ පිටු 10ක් ඔයාලා හිතා ගන්න දුප්පත්කම පිටු 10ක් ඉගෙන ගන්න තියෙනවා. 13 ශ්‍රේණියේ අවසාන පාඩමේ සංවර්ධනයේ පාඩමේ. poverty එක. එහෙම නැත්නම් දුප්පත්කම. හරි. එකකින් කියන්නේ මෙහෙමයි සමාජයේ පිළිගත හැකි මට්ටමකින් ජීවන තත්වයක් භුක්ති නොවිදීම. ඒකට අපි කියන දිලුදුකම. සමාජයේ පිළිගත හැකි මට්ටමින් ජීවන තත්ත්වයක් භුක්ති නොවිදීම. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් සල්ලි නැති කතාවනේ. ඒකට තමයි අපි කියන්නේ දිලුදුකම. ඒක තව වෙනසක් මේ හිඟකම කියන එක සාපේක්ෂ සංකල්පයක්. ඇයි ඒක සාපේක්ෂ සංකල්පයක් කියන්නේ? ඒ කියන්නේ ඒක උවමනාවත් එක්ක කතා කරන සංකල්පයක්. සංසන්දනාත්මක සංකල්පයක්. හැබැයි දිලුදුකම කියන්නේ නිර්පේක්ෂ සංකල්පයක්. ඒ කියන්නේ කෙනෙකුට තියෙන්න පුළුවන් කෙනෙකුට මේක නැහැ. ඒකයි මේකේ විශේෂත්වය. මේ හිඟකම කියන්නේ සාපේක්ෂ සංකල්පයක්, දිලුදුකම කියන්නේ නිර්පේක්ෂ සංකල්පයක්. දැන් සාපේක්ෂ සංකල්පයක් එම නිසා සෑම පුද්ගලයෙකුටම පොදු වෙනවා. හරි. මේක බලන්න මේ වෙනස. සාපේක්ෂ නිසා හැම කෙනෙකුටම හිඟකම පොදුයි. හැබැයි දිලුදුකම නිර්පේක්ෂයි. දැන් මට දුප්පත්කම නැති වෙන්න පුළුවන්, තව කෙනෙකුට තියෙන්න පුළුවන්. අන්න නිර්පේක්ෂ සංකල්පයක්. ඒ කියන්නේ එක්කෙනෙකුට තියෙන්න එක්කෙනෙකුට නැති වෙන්න පුළුවන් දෙයක්. දැන් ලෝකේ ධනවත් පුද්ගලයාට දුප්පත්කම නැහෙනේ. තේරෙනවද? හැබැයි යාචකයෙකුට දුප්පත්කම තියෙනවනේ. ඒතකොට එක්කෙනෙකුට තියෙනවා එක්කෙනෙකුට නැහැ. ඒ නිසා මේ නිර්පේක්ෂ සංකල්පයක් එම නිසා ඇතම් පුද්ගලයන්ට පවතින අතර මේක ලෙඩක් එහෙම නෙවෙයි ඈ පවතින අතර කියලා ලියුවමු. ඈ ඇතම් පුද්ගලයන් සතු දක්නට ලැබෙන අතර කියලා ලියමු. හරි. නැත්නම් ළමයි හිතර පවතින අතර කිව්වම මේ ලෙඩක් මොකද්ද කියලා. හරි. ඇතම් පුද්ගලයන්ට පවතින අතර ඇතම් පුද්ගලයන් දුප්පත්කමක් දැකිය නොහැක. මෙන්න මේක තමයි වෙනස. එතකොට දැන් ඔන්න ඔය වෙනස්කම් දෙක තමයි ඔයා ලියන්න ඕන. මේක ලියුව ගමන් ලකුණු 4 හම්බ වෙනවා. හරි හරිම සරලයි නිර්වචනයේ වෙනස ගත්තා. මේක සාපේක්ෂයි මේක නිර්පේක්ෂයි. එයි මෙයා නිර්පේක්ෂ කියන්නේ එක්කෙනෙකුට තියෙන පුළුවන් තව කෙනෙකුට නැති වෙන්න පුළුවන්. මේක සාපේක්ෂ වීම නිසා හැමෝටම තියෙනවා මේ වේ. හරි. එහෙනම් අපි දැන් මේක ලියාගමු. ඉකෝන් නැන් එකවුන්ටින් චන්දන බණ්ඩාර සිසිජි නුගේගොඩ සිසිජි ගම්පහ සමත් හොරණ ප්‍රථමයා තුලින් ඉදිරියටම. හොඳයි දැන් අපි එහෙනම් ප්‍රශ්නෙට උත්තර ලියමු. දැන් අපි ලියන්න හදන්නේ ලියන්න උත්තර. ලියන්න හිඟකම යනු ලියන්න දැන් උත්තර. දැන් ලියන්න උත්තර. හිඟකම යනු දැන් මගෙත් එක උත්තර ලියන්න. ඔයාලත් ලියන්න. හිඟකම යනු දැන් මේකට උත්තර ලියන්න ලකුණු 4ක් දීලා ඉන්නේ උත්තර ලියන්න. අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත්. අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් මට්ටමක නොතිබීමයි. අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් මට්ටමක නොතිබීමයි.
දිලිදුකම යනු සමාජයේ පිළිගත හැකි මට්ටමකින් ජීවන තත්ත්වයක් භුක්ති නොවිදීමයි. සමාජයේ පිළිගත හැකි මට්ටමින් ජීවන තත්ත්වයක් භුක්ති නොවිදීම. ඔන්න පළවෙනිම වෙනස්කම ගත්තා. හරි. රයිට්. ඔක ලියවෙන්න ඕනේ. ඊළඟ එක. දෙවෙනි එක. හරි. ඊළඟට ලියන්න ඕනේ පෑන වෙනස් කරලා ලියන්න ඕන නේද? නැත්නම් එකම පෑන වුණොත් කමන්නේ. හිඟකම සාපේක්ෂ සංකල්පයකි. හිඟකම සාපේක්ෂ සංකල්පයකි. එම නිසා සමාජයේ සිටින සෑම පුද්ගලයෙකුටම පොදුවේ. ඒ නිසා සමාජයේ සිටින සෑම පුද්ගලයෙකුටම පොදුවේ. ඒ නිසා සමාජයේ සිටින සෑම පුද්ගලයෙකුටම පොදුවේ. දිලිඳුකම යනු නිර්පේක්ෂ සංකල්පයකි. එම නිසා ඇතම් පුද්ගලයන්ට දිලිඳුකම දැකිය හැකි අතර ඇතැම් පුද්ගලයන්ට දුප්පත්කම හෙවත් දිලිඳුකම නොමැත. තම් පුද්ගලයන්ට දිලිඳුකම නොමැත. ඔන්න ඔහොම එන්න ඕන. ඇතම් පුද්ගලයන්ට දිලිඳුකම තියෙන, ඇතම් පුද්ගලයන්ට දිලිඳුකම නැහැ. මෙන්න මේ විදිහට එන්න ඕන. සාපේක්ෂ සංකල්පය කියලා කියන්නේ සංසන්දනාත්මකව ඉදිරිපත් කරන සංකල්පයක්. සංසන්දනාත්මකව ඉදිරිපත් කරන සංකල්පයක් තමයි සාපේක්ෂ සංකල්පයක් කියලා කියන්නේ. දැන් අපි ඊළඟ මේන් ටියුට් එකට යනවා. හරි දැන් ඔයාලා 23 වෙනි ප්‍රශ්නයයි 24 වෙනි ප්‍රශ්නයයි 25 වෙනි ප්‍රශ්නයයි තනියම කරන්න. 2017 2011 විනාඩි 6ක් විභාග ශාලාවේ මේකට තියෙනවා. හරි විනාඩි 6ක් විභාග ශාලාවේ මේකට තියෙනවා. ඔයාලා තනියම කරන්න ඕන. විනාඩි 6 විභාග ශාලාවේ විනාඩි 6ක් සාමාන්‍ය මේකට තියෙනවා. ඔයාලා තනියම කරන්න ඕනේ. හරි මම හිතනවා ඔයාලා ප්‍රශ්න කරලා ඉවර ඇති. හැම කෙනෙක්ම තමන්ගේ ප්‍රශ්නේ මේ ටික කරලා ඉවර ඇති කියලා මම හිතනවා. අපි උත්තර ටික බලන්න කලින් අපි ලෑස්ති වෙමු.
ඔයාලට පෙන්වුවේ හිඟකම සම්බන්ධයෙන් පුංචි වීඩියෝ එකක්. එතකොට එතනදී ඔබට මේ වීඩියෝ එකේම පැහැදිලි කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එතන කියනවා නියං කාලයට වතුර නැහැ. එහෙනම් ඒක හිඟකමක් නෙවෙයි. නමුත් සමහර කාලවලට සීත ඍතුව ඒ වගේ අවස්ථාවලදී සමහර භාණ්ඩ නැහැ. ඒ භාණ්ඩ නැතිව එක හිඟකමක් වෙන්නේ නැහැ. හරි. ඒක වගේ කතා කීපයක්. හරි. ඊට බලමු මේ ප්‍රශ්නෙට උත්තර 24 වෙනි ප්‍රශ්නෙට අසීමිත උවමනාවන් සපුරා ගැනීමට සම්පත් හිඟකම බාධාවක් බවයි. උත්තරේ 4. 2014 උත්තරේ. 2014 ප්‍රශ්නෙට උත්තරේ 24. අපිට කලින් 2011 ප්‍රශ්නෙට උත්තරේ ගමු නේ. ඊළඟ මේකට උත්තරය 4. බලන්න 2011 ප්‍රශ්නෙත් නිවැරදි පිළිතුර 4 වෙලා ඒක 14ට අවුරුදු 3කින් පස්සේ අහනකොට ඒකත් උත්තරේ 4 වෙලා. හරි. 2011 අහලා තියෙන්නේ හිඟකම් ප්‍රශ්නය මූලික සෑම රටකටම පොදු මූලික ආර්ථික ප්‍රශ්නේ වන්නේ ඒකත් හිඟකම ගැනම තමයි අහලා තියෙන්නේ. 25 2017 උසස් පෙළ අහලා තියෙන්නේ. ඒක උත්තරේ කීයද? ඒකෙත් උත්තරය 5. දැන් ඊළඟට අපි පැහැදිලි කරගන්න හදනවා හිඟකම සංකල්පයේ අන්තර්ගතයන්. අර අපි හිඟකම සංකල්පයේ අන්තර්ගතයන් වශයෙන් මේ ටික තිබ්බේ. මෙන්න මේ ටිකන අන්තර්ගතයන් වශයෙන් ඉගෙන ගත්තේ. මේ අන්තර්ගතයන් වශයෙන් ඉගෙන ගත්ත ටික අපි පැහැදිලි කරගන්න හදන්නේ. දෙකේ දැන් මේ ප්‍රශ්නෙට ඔයා උත්තර ලිව්වා 22ට. ඔන්න ඒකට ඇතිවීමට බලපාන හේතු 2011 ප්‍රශ්නෙට උත්තරේ 23 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4, 24 වෙනි ප්‍රශ්නෙට උත්තරේත් 4, 25 වෙනි ප්‍රශ්නෙටත් උත්තරේ 4. හරි. ඊළඟ ප්‍රශ්න දෙකට යන්න කලින් අපි හිඟකම සංකල්පයේ අවධාරණය කළ යුතු කරුණු ටික. එහෙම නැත්නම් අර ලක්ෂණ ටික පැහැදිලි කරගන්න හදන්න. පළවෙනි එක තියෙන්නේ සෑම සමාජයකටම පොදු සංකල්පයක්. මේකේ අදහස් කරන්නේ දුප්පත් රටවල් වෙන්න පුළුවන්, ධනවත් රටවල් වෙන්න පුළුවන්. ලෝකයේ තියෙන ඕනෑම රටකට හිඟකම පිළිබඳ ප්‍රශ්නේ පොදුයි. ඇයි එහෙම වෙන්නේ? හිඟකම සාපේක්ෂ සංකල්පයෙන් තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා ඒක ලෝකයේ තියෙන සෑම රටකටම පොදු තත්ත්වයක්. එහෙනම් අපි ලියන්න ලෝකයේ පවතින ධනවත් රටවලට මෙන්ම දුප්පත් රටවලටද හිඟකම ප්‍රශ්නය පොදුවේ. ඒ කියන්නේ ලෝකයේ තියෙන සෑම සමාජයකටම පොදුයි කියලා කියන්නේ ධනවත් රටවල් තියෙන සමාජයකට වගේම දුප්පත් රටවලත් මේ ප්‍රශ්නේ පොදුයි. ඒක ලියා ගන්න ඕනේ. හරි. ලෝකයේ පවතින ධනවත් රටවලට මෙන්ම දුප්පත් රටවලට හිඟකම් ප්‍රශ්නේ පොදුයි. මේ නිසා සෑම සමාජයකම හිඟකම ප්‍රශ්නය දක්නට ලැබේ. ඊළඟට සාපේක්ෂ අර්ථයෙන් ප්‍රකාශ වන සංකල්පයක් වීම. අන්න ඒකත් අපි ලියන්න ඕනේ. මේකෙන් කියන්නේ මොකද්ද? සාපේක්ෂ අර්ථයෙන් ප්‍රකාශ වන සංකල්පයක් කියන එක අදහස් කරන්නේ. හිඟකම කියන එක මිනිස් උවමනා හා සාපේක්ෂව ප්‍රකාශ වන සංකල්පයක්. ඒ නිසායි සාපේක්ෂ අර්ථයෙන් ප්‍රකාශ වන සංකල්පයක් කියන්නේ. හිඟකම කියන එක අසීමිත මිනිස් උවමනාවන් හා සැසඳීමකින් තමයි ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා ඒක සාපේක්ෂ සංකල්පයක් ලෙස අපි දකිනවා. හරි. මේක ලියා ගන්න සාපේක්ෂ අර්ථයෙන් ප්‍රකාශ වන සංකල්පයක් කියන එක. හරි. ලියන්න. හිඟකම අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව ඉදිරිපත් කරන නිසා එය සාපේක්ෂ හිඟකම අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව ඉදිරිපත් කරන නිසා එය සාපේක්ෂ සංකල්පයක් ලෙස හැඳින්වේ. ඒ සාපේක්ෂ සංකල්පයක් ලෙස හැඳින්වේ.
හිඟකම අසීමිත මිනිස්සු වමනාවට සාපේක්ෂව ඉදිරිපත් කරන නිසා ඒ සාපේක්ෂ සංකල්පයක් ලෙස හැඳින්වේ. ඊළඟ එක තමයි හිඟකම සහ දිලිදුකම යන සංකල්ප දෙකක් කියන එක. මේක අපි ඇත්තටම කලින් ඉගෙන ගත්තනේ. හිඟකම සහ දිලිදුකම සංකල්පය හිඟකම හා දිලිදුකම යන සංකල්ප දෙකක් කියන කලින් ඉගෙන ගත්තා. ඊළඟට ඉගෙන ගන්න හදන්නේ හිඟකම යන తాවකාලික වෙළඳපොළ භාණ්ඩ හිඟයක් නොවන බව කියන මේ කරුණු දෙක තමයි ඉගෙන ගන්න හදන්නේ. අපි මේක දැන් ඉගෙනගෙන තියෙන නිසා අපි මේ නෝට් එකම මෙතන ලියමු. මෙන්න මේ නෝට් එක දැන් මෙතන මේ හිඟකම සහ දිලිදුකම යන සංකල්ප දෙකක් කියන එක අපි ඉගෙන ගත්තානේ. හරි ඒ දෙකම ඒ ඉගෙනගත් අදහස අපි මෙතන ලියන්න ඕන. හරි. දැන් එතකොට මේ තැන අපි ඊළඟ දවසේ මෙතන ඉඳලා තමයි අපි පටන් ගන්න හදන්නේ. හරි. හොඳයි. එහෙනම් සියලු දෙනාටම ආයිබෝවන්. ලංකාවට ඔන්ලයින් ඉකෝනෑන් එකකවන්ටෙන් චන්දන බණ්ඩාර කොමස්ටියුටර්.lk වෙත පිවිස අදම ලියාපදිංචි වන්න.